සුබදැසනක් සෑම කෙනෙක් නැවත වාරයක් අපි දෙවියන් වහන්සේගේ වචනයට අපි සවන් දෙන්න යනවා. අපි දෙවියන් වහන්සේගේ විශ්වාසවන්තකම උදේන් උදේට අලුත් වෙයි. මේ උදෑසන නැවත වාරයක් උන්වහන්සේගේ විශ්වාසවන්තකම අලුත් වී තිබේ ඔබගේ ජීවිතේ. හලෙලූයා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් නාමයේ බලයෙන් යාඥා කරමු. ඒ කියන්නේ මේ අවස්ථාවේදී මා නිදහස් කරන යම් අසනීප කෙනෙක් සිටිනවාද ඔබගේ සුවය මා ප්‍රකාශ කරනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබ වහන්සේව මලුන්ගෙන් නැගිටවුවා විශුද්ධාත්ම බලය ඒ ශරීරය තුලට දැන් නිදහස් වූ යේසුස් වහන්සේගේ නාමයේ බලයෙන් ස්තුති. ඔබගේ සුවය දැන් නිදහස් වේවා ස්වාමිනේ. ස්තුති ස්තුති ස්තුති. යානි මා යාඥා කරන යේසුස්ගේ නාමයෙන් ඔබගේ දරුවන් දෙන දසෙන් කොටස ගමඩාගිටගෙන අවස්ථාවේදී ස්වර්ගයේ කවුළු විවර වේවා. කවුළු විවර වී ඔබ වහන්සේ ස්වාමිනීගේ සඵලත්වයේ ආශිර්වාදයේ වැගිරේවා ස්වාමිනී. මේ කාලය තුලදී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයේ බලයෙන් සාගතයේ මැදියේ ඔබේ දරුවන් 100% අස්වැන්න ඔවුන්ගේ ජීවිතේ ස්වාමිනී කපා ගන්නට කියා මම යාඥා කරන ලබනවා. හලෙලූයා හලෙලූයා. ස්තුති ස්වාමිනී. ස්තුති ස්වාමිනී. ප්‍රශංසා වේවා ස්වාමිනී. ගෞරව වේවා ස්වාමිනී. හලෙලූයා හලෙලූයා. ආමේන් 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 ආමේන්. අද දවසේදී මම කැමති ඔබ සමග බෙදා ගන්න දෙවියන් වහන්සේගේ මහිමයට දොරටු කීපයක් ගැන. මේ දවස්වලදී අපි විශේෂයෙන් කතා කරන්නේ දෙවියන් වහන්සේගේ මහිමය ගැන. දෙවියන් වහන්සේගේ වචනයකින් කතා කරුවා. දෙවියන් වහන්සේගේ වචනේ වාසි කිව්වා සෙලවීම තුලින් උන්වහන්සේ දෙවියන් දේව ග්‍රහය උන්වහන්සේ තේජසයෙන් පුරවන්ට යනවා. එනිසා මේ සෙලවීම තුලින් උන්වහන්සේගේ සැලැස්ම අභිප්‍රාය උන්වහන්සේ ඉෂ්ට කරනු ලබන උන්වහන්සේගේ ගෘහය කියන්නේ සභාව පමණක් නෙමෙයි ඔබගේ ජීවිතේ පවා උන්වහන්සේ බලා සිටින උන්වහන්සේගේ තේජසයෙන් පුරවන. දැන් අපි ඉගෙන ගත්තා උන්වහන්සේගේ තේජසේ එක අර්ථයක් තමයි ප්‍රකාශ වෙන දේව අභිමුඛය. තේජසේ කියන හෙබ්‍රේව අර්ථය තමයි බර කියන වචනේ. වහන්සේගේ තේජසය නැත්නම් ඒ ප්‍රකාශ වෙන අභිමුඛය බරයි. සමාදානයෙන් බරයි, සුවයෙන් බරයි, ප්‍රේමයෙන් බරයි, ජයග්‍රහණයෙන් බරයි, ප්‍රීතියෙන්. හලෙලූයා. ඒ අභිමුඛයේ බර ඔබ මතට එන අවස්ථාවේදී මේ ලෝකේ බරවල් වලින් ඔබ නිදහස් වී ඔබ සැහැල්ලුවෙන් යනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් බලයෙන් දවසේදී විශේෂයෙන් අපි බලන්නේ කොහොමද මේ තේජසය නිදහස් වෙනකොට ජීවිතය වෙනස් වෙන ආකාරය. අපි දකින්න සාවුල් කියන සභාවට පීඩා කරපු මිනිසයා එක තේජසය සමග මුණ ගැසීමක් තුලින් ඔහුගේ ජීවිතය වෙනස් වුණා, පරිවර්තනය වුණා. ඒ පීඩා කරපු බොහෝ මනුෂ්‍යයන් මරණයට පත් කරපු මනුෂ්‍යයා ඊළඟ මොහොතේදී සම්පූර්ණයෙන් වෙනස් වුණා. එක තේජසේ මුණ ගැසීමක් තුලින්. යෙසායා පොතේ 6 වෙනි පරිච්ඡේදයේ දෙස බලන්න යනවා. යෙසායා දෙවියන් වහන්සේගේ තේජසේ සමග මුණ ගැසුණාට පසුව ඔහුගේ මුළු ජීවිතය බලවත් ලෙස පරිවර්තනය වුණා. ඔහු බලවත් ප්‍රොෆෙටවරයෙක්. නමුත් ඔහුගේ ජීවිතය පරිවර්තනය වුණා. මම කියවන්ට යන්නේ යෙසායා පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදයේ සිට උස්යා රජු නැසුණු අවුරුද්දේ ස්වාමීන් වහන්සේ උසස් සිංහාසනයක වැඩ ඉඳිනවා. දුකිනී වාසිකේ වස්ත්‍ර කෙළවරින් මාලිකාව පිරී තිබුණේ. වාසය අවුටින් සරප්පු සිටියෝයි. එක්කෙනාට පියාපත් 6 බැගින් තිබුණේ. දෙකකින් මුහුණ වසාගත්තේ, දෙකකින් පාද වසාගත්තේ, දෙකකින් පියාසර කෙලියේ වුණේ. එක්කෙනෙක් අනිකකට මොරගස්සමින් සේනාවල ස්වාමීන් වහන්සේ ශුද්ධය මුළු පොළව උන්වහන්සේගේ තේජසයෙන් පිරී තිබෙනයි කීවෝය. එවිට මොරගසු තනත්තාගේ හඬට දොරේ කණු සැලවුණු අතර නැත්නම් එලිපත්වල අතිවාරම සැලවුණු අතර ගෘහය දුමෙන් පිරුණේ. හලෙලූයා. ගෘහය දුමෙන්
තේජසින් පිරුණේ. හලෙලූයා. ස්තුති වේවා. මේ ස්ථානයේ අපි දකින අලංකාර නමස්කාරයට යනවා. මේ ස්ථානයේදී මේ දූතයෝ නමස්කාර කරනවා. බයිබලයේ හරි පුදුම දෙයක් කියනවා. මේ දූතයන්ගේ ඒ පියාපත් දෙකකින් ඔවුන්ගේ මුහුණු වසා ගත්තා. ඒ නමස්කාර කරන වෙලාවේදී ඇයි විසරක් වරුන්ගේ මුහුණ ඉතාම අලංකාරයි. මේ දර්ශනය යෙසායා බලා සිටිනවා. කිසි ආකාරයෙන් ඔවුන් කැමති නෑ යෙසායා ඔවුන්ගේ මුහුණේ අලංකාරය දෙස බලා අර රජුගේ රජතුමාගේ අලංකාරයෙන් සිත වෙන පැත්තකට යොමු වෙන්න ඔවුන් කැමති නෑ. ඔවුන් නිතරම හදන්නේ හැම කෙනෙක්ම උන්වහන්සේගේ අලංකාර මුහුණ වෙතට යොමු කිරීම ඔවුන්ගේ එකම අරමුණ. මන අලංකාර පින්තූරයක්ද නමස්කාරය. ආමේන්. අපි හැම ජීවිතයක් අප වෙතට නොයි අපි උන්වහන්සේගේ මුහුණ වෙතට අපි යොමු කරන හදවා. ඔවුන් පියාපත් වලින් මුහුණ වසා ගන්න යෙසායා අපි නෙවෙයි අපේ අලංකාරය නෙවෙයි ඔබ බලන්න ඕනේ එක්කිනාගේ අලංකාරය තමයි වැදගත්ම. එතුමාගේ අලංකාරය පමණයි ඒක තමයි වැදගත්ම දේ. ඒ නිසා ඔවුන්ගේ අලංකාර මුහුණ වසාගෙන නමස්කාර කරන්නට පටන් ගත්තා. මෙතන පුදුමාකාර නමස්කාරයක් මේ ස්ථානයේදී යනවා. හලෙලූයා. දැන් මේ නමස්කාර මැදේ ඔවුන් ප්‍රකාශ කරනවා පුදුමාකාර දෙයක්. ඔවුන් කියනවා මුළු පොළව උන්වහන්සේගේ තේජසින් පිරී තිබේ කීවෝය. ඔබ කියයි මා කියයි අනේ ස්වාමිනී අද මේ පොළව ගණාන්ධකාරයෙන් පිරී තිබෙන්නේ. අද මේ පොළව පාපයෙන් වියුල් කමෙන් පිරී තිබෙන්නේ. නමුත් මේ දේවදූතයෝ කියනවා මුළු පොළව තේජසින් පිරී තිබේ. මෙන්න මේකයි සිදුවෙන්නේ. නමස්කාර කරන විට ඔබගේ දැක්ම වෙනස් වෙනවා. ඔබගේ ආත්මික දැක්ම වෙනස් වෙනවා. ඔබ දෙවිදුන් දකින ආකාරයට දකින්න පටන් ගන්නවා. ඔබ කියන්ට යනවා පොළොවේ තිබෙන දේවල් තාවකාලිකය. නමුත් නොපෙනෙන දේ සදාකාලිකය. ආත්මයෙන් දකින දේවල් ආත්මික ඇස් වලින් දකින දේවල් සදාකාලිකය. ඔවුන් දකින්න පටන් ගත්තා දෙවිඳුන් දකින ආකාරයට. දෙවිඳුන් දකින්නේ මේ අවස්ථාවේදී මුළු පොළොව උන්වහන්සේගේ තේජසින් පිරී තිබෙන ආකාරය. ඒ නිසා අපි දකිනවා ඔවුන් නමස්කාර කරනකොට අපේ ආත්මය ඉහළ මට්ටමකට එසවි අපි දෙවිඳුන් දකින ආකාරයට කතා කරනවා. දෙවිඳුන් දකින ආකාරයට අපි යම් දේවල් නියම කරන්නට පටන් ගන්නවා යේසුස් වහන්සේගේ නාමයෙන්. මේ ස්ථානයේදී අපි දකිනවා ස්වාමීන් වහන්සේ සිංහාසනාරූපව සිටිනවා. උන්වහන්සේ සියසුනේ වාඩි වී සිටිනවා. දේවදූතයෝ නමස්කාර කරමින් සිටිනවා. සුභාරංචිය තමයි අද දවසේදී ඔබ දන්නවාද ගීතාවලිය 22:3 සඳහන් කරලා තිබෙනවා දෙවියන් වහන්සේ සිංහාසනාරූප වෙනවා දේවදරුවන්ගේ ප්‍රශංසා මැදියේ. හලෙලූයා. ඔබ දන්නවද අපි ප්‍රශංසා කරනකොට අපි ආත්මයේ සැබෑකමින් ප්‍රශංසා නමස්කාර කරනකොට අපි දෙවියන් වහන්සේට සිංහාසනයක් සාදනවා. උන්වහන්සේට එවි අප මැදියේ රජකම් කරන්නට. ඔබට හිතන්න පුළුවන්ද අපේ නමස්කාරය කොපමණ බලවත්ද කියලා? උන්වහන්සේ සිංහාසනාරූප වෙනවා. හලෙලූයා. උන්වහන්සේගේ රාජ්‍යය එනවා. අපි නමස්කාර කරන ස්ථානයට ගීතාවලිය 22:3 ඒකයි අර්ථය. ආමේන්. හලෙලූයා. බයිබලයේ කියා තිබෙනවා මුළු ගෘහය දෙවියන් වහන්සේගේ තේජසෙන් පිරී ගියා කියලා කියනවා. යේසුස් වහන්සේ කිව්වා පියාණන් වහන්සේට මට පියාණන් දුන මහිමය මම මගේ දරුවන්ට දුන්නේ. ඒ තේජසය අප තුල තිබෙනවා. නමුත් වැදගත් අප තුලින් එය නිදහස් විය යුතුය. දැන් මේ දේවදූතයෝ තව දෙයක් කියනවා සේනාවල ස්වාමින් වහන්සේ ශුද්ධය නිකන් නෙමෙයි මොරගසමින්
Hallelujah. මෙතන මේ පොඩි නමස්කාරයක් නෙවෙයි යන්නේ. මෙතන බලවත් ශබ්දයක් නිදහස් වෙනවා. ශුද්ධ කියා සේනාවල ස්වාමීන් වහන්සේව ආමන්ත්‍රණය කරනවා. කවුද සේනාවල ස්වාමීන් වහන්සේ කියන්නේ? සේනාවල ස්වාමීන් වහන්සේ එක අර්ථයක් තමයි දේව දූත හමුදාවේ ස්වාමීන් වහන්සේ. දේව දූත හමුදාවේ ස්වාමීන් වහන්සේ. අද අපි නමස්කාර කරන දෙවිඳු දේව දූත හමුදාවේ ස්වාමීන් වහන්සේ. මේ කාලේ අපි මොකක්ද දේව දූතයන් ගැන දේව දූත සේවය ගැන අපි ඉගෙන ගන්න සිටිනවා. ආමෙන්. අපි Zoom එක හරහා අපි බොහෝ දෙනෙක් අද ඉගෙන ගන්නවා දේව දූත සේවය ගැන. මම විශ්වාස කරනවා තේජස්යෙන් නිදහස් වෙනකොට දේව අභිමුඛය නිදහස් වෙනකොට ආමෙන් දේව නමස්කාර මැදේ දේව දූතයන් ආකර්ෂණ වෙනවා නමස්කාරයට. ඒ වගේම දිව්‍ය මාසික අභිමුඛය නිදහස් වෙනකොට දේව දූතයන් ආකර්ෂණය වෙනවා. දේව දූතයෝ අපේ සේවකයෝ. හල්ලෙලූයා. අප උදෙසා වැඩ කරන අය. බයිබලයේ ඔවුන් නොඑක ආකාරයෙන් දේව දාසයන්ට මනුෂ්‍යයන්ට සේවය කළා. දේව පුත්‍රයෝ යේසුස්ට දේව දූතයෝ මේල් කළා. හල්ලෙලූයා. ඒ කියන්නේ කොච්චර වැදගත් සේවයක් උන්වහන්සේ ඔබටයි මටයි අද දීලා තිබෙනවද? හල්ලෙලූයා. සති දෙකකට වගේ කලින් එක මවක් කෝල් කරලා කිව්වා ඇගේ දියණිය පොඩි දියණිය අනතුරකට පත් වී වහාම ඔවුන් කොළඹ ස්පිරිතාලයට ගෙනියනවා. වමනේ දාන්න පටන්ගෙන තිබෙනවා. ඒ අවස්ථාවේදී ඔවුන් කොළඹ ස්පිරිතාලයට ගෙනිච්ච ඊට පස්සෙ ඇගේ ශරීරයේ නොයෙක් තුවාලත් එක්ක ඇගේ ඔළුවට පහරක් වැදී තිබුණ නිසා කොහොමත් ඒ අයව මම හිතන්නේ තියාගත්තේ නැහැ. ඒ අයව මම හිතන්නේ ඉඩකඩ ප්‍රශ්න හන්දා ගෙදර යවලා තිබෙනවා. දැන් අවස්ථාවේදී යාඥාව ඉල්ලුවම දේවල් දෙආකාරයෙන් යාඥා කළා. එකක් පියාණනි යේසුස්ගේ නාමයෙන් ඔබගේ සුවය වචනේ නිදහස් කරනවා. ඇගේ ශරීරය තුළට ඔබගේ තුවාල වලින් ඇති සුවය ලැබී ඇත. ඔබ මලවුන්ගේ නැගිට්ටා ශුද්ධාත්ම බලය අපි නිදහස් කරනවා යේසුස්ගේ නාමයේ බලයෙන්. තව විදියක් තව යාඥා කරපු දෙවනි ක්‍රමය තමයි පියාණනි යේසුස්ගේ නාමයෙන් ඔබගේ සුව කරන දේව දූතයෝ ඈ කරා යවා සුවය නිදහස් කරන්නට පියාණනි යේසුස්ගේ බලවත් නාමයේ බලයෙන්. මම විශ්වාස කරන දේව දූතයෝ ප්‍රතිචාර දක්වනවා දේව වචන ප්‍රකාශ කරන ස්ථානයේදී. ආමෙන්. දවස් දෙකකට පසුව මට පුදුම සාක්ෂියක් ඇසුවා. මේ මව කිව්වා හරි පුදුම දෙයක් සිදු වුණානේ. මම මොකක්ද සිදු වුණු පුදුම දේ? හරි පුදුම දෙයක් සිදු වුණා. මගේ දුව නිදා ගන්න අවස්ථාවේදී යේසු ආව මගේ ගෙදර ගේට්ටුව ඇරලා ඊට පස්සේ මගේ දොර ඇරලා කාමරේට ඇවිල්ලා යේසු මට අත තියලා යේසු මාව සුව කරුවා. එදා රෑ කිව්වා. මම කියනවා ඇත්තද? හල්ලෙලූයා. දැන් මම දන්නේ යේසුද මම දන්නේ දේව දූතෙක්ද කියලා. මම එක දෙයක් දන්නවා. මම ඇට කිව්වා මම එක දෙයක් දන්නවා. මෙහෙමයි යාඥා කළේ. පියාණනි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් පියාණනි ඔබගේ සුවයේ සුර දූතයන් යවා ඇයට අත ගසන්න යේසුස්ගේ නාමයෙන්. ඒකම සිදු වුණා මේ ජීවිතය තුළ. මම කිව්වා ඊළඟ දවසේදී මේ තුවාල කොහොම වේලී තිබුණා. ඇයට පුදුමාකාර ඉක්මන හිතන්න බැරි ඉක්මන සුවයක් ඇයට හම්බුණා. චූටි දරුවා මට කතා කරුවා. මම සුවයයි කිව්වා. මට සුවය ලැබුණා කියලා කිව්වා. හල්ලෙලූයා හල්ලෙලූයා. ස්තුති දිව්‍ය වාසයේ දේව දූතයන්ගේ සේවය අපට දී තිබෙනවා. හල්ලෙලූයා යේසුස්ගේ නාමයෙන්. හොඳයි දැන් යෙසායා 6 පරිච්ඡේදය 4 වෙනි පදයේ කියන මේ තේජස්සේ මැදියේ දොරේ කණු සොලවනු අතර නිවස දුමෙන් පිරී ගියේය. හල්ලෙලූයා. දොරේ කණු සෙලවුණා. හල්ලෙලූයා. අද දවසේ මම කතා කරන්න යනවා තේජස්සේ දොරවල් කීපයක් ගැන.
ඔක්කොම මේ යෙසායා 6 මම කතා කරන්න යන්නේ. ආමේන්. දැන් අපි දකිනවා යෙසායාගේ ජීවිතේ බොහෝ දොරටු පවිත්‍ර වුණා. එදා ඔහු දෙවියන් වහන්සේගේ තේජස්සේ සම්මුඛ වෙන අවස්ථාවේදී මේ සම්මුඛ වීම තුළින් බොහෝ දුරවාලෝකයේ ජීවිතේ පවිත්‍ර වෙනවා. මම දේවල් දෙකක් ඔබ සමග බෙදා ගන්න අද දවසේදී. පළවෙනි දේ තමයි උන්වහන්සේගේ මහිමය මුදා හැරීමට සහ අත්දැකීමට මගේ දොරටු පිරිසිදු විය යුතුය. ආමේන්. දැන් දැනගන්න ඔබේ ශරීරය දෙවියන් වහන්සේගේ දේව මාලිගාවක්. ඒ සාමාන්‍ය දේව මාලිගාවක දොරවල් තිබෙනවා. ආමේන්. අපේ ශරීරයේ නොයෙක් දොරටු තිබෙනවා. මේ දොරටු අවහිර වෙන්න බෑ. ඒකට තේජස්සේ නිදහස් වෙන්නේ නැහැ. තේජස්සේ දීලා තියෙන්නේ නිදහස් වෙන්න. මේ අවහිරකම් ඉවත් වෙන්න ඕනේ යේසුස්ගේ නාමයේ බලයෙන්. හොඳයි. දැන් මේ ස්ථානයේදී අපි දකිනවා යෙසායා තුල ලොකු පසුතැවිල්ලක් ඇති වෙනවා. මේ තේජස්සේ දුටුවම මේ අභිමුඛයේ මැදියේ ශුද්ධ කියා ඒ කටහඬවල් ඇසෙනකොට ඔහුගේ ජීවිතය තුළ යම් දෙයක් පසුතැවීමට එන්න පටන් ගත්තා. මේ මිනිසයා යටහත් වී පසුතැවි ඔහුගේ පාපය ප්‍රකාශ කරන්නට පටන් ගත්තා. පළමුවෙනි දොරටුව තමයි හදවතේ දොරටුව. යෙසායා 6 5 වෙනි පදයේ කියලා තිබෙනවා. එවිට මම කතා කොට අහෝ මට දුක් වේ. එතන දුක දැනෙනවා. හදවතේ දුක දැනෙනවා. හදවත දොරටුව. යේසුස් වහන්සේ කිව්වා බලමු මම නුඹේ සිතේ දොරට තට්ටු කරමි. එතන හදවත ගැන කතා කරන්නේ. දොරට තට්ටු කරමි. හදවත දොර ඒ තුලින් තේජස්ය නිදහස් වේ. තේජස්ය ඇතුල් වේ. ආමේන්. මේ ස්ථානයේදී පාපය තිබෙනවා නම් මගේ මේ හදවතේ එවිට තේජස්සේ දොර අවහිර වෙලා. සමහර වෙලාවදී අපේ ජීවිතේ අද දවසේදී යම් තිත්තකම් වෛර සමාව නොදීම් කාමය බොරුකීම් මෙවැනි පාපයන් නැත්නම් වෙන පාපය කියන්නේ මේ දික ලයිස්තුව වල ඔක්කොම ලයිස්තු කියන්නේ බෑනම් පාපය තිබෙනවා නම් අපේ දොර අපි වැහෙන්න පටන් ගන්නවා. ඔබ කියයි මම පාපයක් එක්ක පොරබදිනවා මට සමාව දෙන්න බෑ ආවල් කෙනාට මම මොකක්ද කරන්නේ? මම පොඩි අතරක් ඔබට දෙන්නම්. ඔබ දෙවියන් වහන්සේගේ ප්‍රේමය සමාව දෙන හදවත දෙවියන් වහන්සේගේ ප්‍රේමණීය නොවෙනස් වෙන ඒ ප්‍රේමය කිසි විටක කඩ නොකරන හදවත දෙස ඔබ මෙනෙහි කරන්න පටන් ගත්තොත් බලන්න පටන් ගත්තොත් කියවන්න පටන් ගත්තොත් ඒ ස්වභාවයට ඔබගේ හදවත හැරෙන්නට යනවා. හලෙලූයා. යෙසායාගේ හදවත හැරුණා පාපයෙන්. ඔහු එක ස්වභාවයක් ශුද්ධවන්ත කියන ස්වභාවය ඔහු දෙවියන් තුළ දැක්ක විට යෙසායා 6 වෙනි පරිච්ඡේදයේ අද දවසේදී ඔබ යම් ස්වභාවයක් දෙවියන් වහන්සේ කෙරෙහි ඔබ සිත යොමු කරනවා හදවත යොමු කර එම ස්වභාවයටම ඔබේ ජීවිතය වෙනස් කරනු ලබනවා. හලෙලූයා. පළමුවෙන් අද දවසේදී අපි දකින හදවත පවිත්‍ර වෙන්න ඕන සහෝදර සහෝදරනි. හලෙලූයා. දෙක අපි දකිනවා එවිට මම කතා කොට අපවිත්‍ර තොල් ඇති මිනිසෙක්ව සිටිනා වූ යෙසායා කිව්වා මගේ තොල් අපවිත්‍රයි ස්වාමී මගේ තොල් බදන්නවද ඔබේ තොල් දොරක් මම ඔබගේ තොල් දොරටුව දාවිත්තුමා මෙසේ කියනවා ගීතාවල 141 3 වෙනි පදේ දාවිත් කියනවා මාගේ තොල් නැමැති දොර රක්ෂා කළ මැනව. ආමෙන්. ඒ කියන්නේ තොල් කියන්නේ දොරක්. මේ තොල් වලින් මහිමේ නිදහස් වෙනවා. මේ තොල් වලින් හාස්කම් කිරීමේ වචන නිදහස් වෙනවා. මේ තොල් වලින් ප්‍රශංසාව නමස්කාරය නිදහස් වෙනවා. මේ තොල් වලින් සාක්ෂි නිදහස් වෙනවා. මේ තොල් වලින් සුවය නිදහස් වෙනවා. යේසුස්ගේ ජීවිතය දිහා බලන්න බොහොමයක්ම
හාස්කම් කළේ උන්වහන්සේගේ තොල් වලින් වචන පිට කරලා කුණාටුවට කතා කරලා නිශ්චලව කිව්වම කුණාටු නිශ්චල ලාසරස්ගේ ස්තෝලනද ලාසරස් එළියට වරේ හාස්කම් හැමදේක්ම කළේ මුඛේ වචනේ බලේ පරීක්ෂණ එනකොට මෙසේ ලියා තිබේ කියා උන්වහන්සේ වචනය ප්‍රකාශ කෙරුවා. ආමෙන්. යක්ෂයන් දුරු කෙරුවා වචනයකින්. ආමෙන්. රෝගීන් සුව කෙරුවා වචනයකින්. අත්තිකා ගහ මරා දැම්ම වචන වලින්. ඔබට තේරෙනවද මම කියන්න හදන දේ? මොකද ජීවන සහ මරණය අපේ පොල්වල තිබෙනවා. ආමෙන්. මේ පොල් ජීවනය මහිමය නිදහස් කරන දොරක්. නමුත් බොහෝ වෙලාවෙදී මේ තොල් අපවිත්‍ර තිබෙනවා. මක්නිසාද මේ තොල් වලින් අපවිත්‍ර දේ පිට වෙනවා. මේ තොල් වලින් වැරදි වචන පිට වෙනවා. සැකේ පිට වෙනවා. අවිශ්වාසය පිට වෙනවා. මේ ද්‍රෝහීකම් පිට වෙනවා. බොරු කීම් පිට වෙනවා. වංචාවල් පිට වෙනවා. මේ මුඛයෙන් සමාත තිත්ත වචන පිට වෙනවා. මිනිස්සුම විනිශ්චය කරනවා. ඕපා දූප කියනවා අපි විවේචන කතාවල් කියනවා අපි අසාධාරණ ලෙස මනුෂ්‍යයන්ව විනිශ්චයටපත් කරනවා මේ මුඛයෙන් දෙවියන්ට ප්‍රශංසා කරනවා නමස්කාර කරනවා මම කියන්නම් බයිබලයේ කියලා තිබෙනවා එකම උල්පතෙන් තිත්ත වතුර සහ මීරි වතුර පිට වෙන්න බෑ කියලා කොහොමද තිත්ත වතුර එකම උල්පතෙන් තිත්ත වතුර සහ මීරි වතුර පිට වෙන්නේ කියලා යාකෝබ පොතේ සඳහන් කරලා තිබෙනවා. අද දෙවියන් වහන්සේ කැඳවනවා මගේ තොල් පවිත්‍රතාවයට ගෙන්න. මගේ තොල් වලින් මම පව් කර තිබෙනවා. අද යෙසායා කිව්වා මගේ තොල් අපවිත්‍රයි. බලන්න මේ දේව දාසයා ප්‍රොෆෙත වරයා පසුතැවෙනවා මේ ස්ථානයේදී ඔව් කියනවා මගේ තොල් මම මේ තොල් වලින් තමයි මම දෙවිතුන් ගැන කියන්නේ නමස්කාර කරන්නේ දෙවිතුන්ට ප්‍රශංසා කරන්නේ සාක්ෂි දරන්නේ මේ තොල් වලින් නමුත් මගේ තොල් අපවිත්‍රයි අනේ ස්වාමීනි මට සමාව දෙන්න කියලා ඔව් දෙවිතුන්ට අද ගසනවා අද දවසේදී වදානවාද ඔබගේ තොල් වලින් තමයි තේජස්සේ නිදහස් වෙන්නේ ඔබගේ තොල් වලින් තමයි ශුද්ධ කමේ අලංකාරයෙන් දෙවියන්ට නමස්කාර කරන්නේ මේ තොල් පවිත්‍ර වෙන්න අවශ්‍යයි මේ තොල් පවිත්‍ර වෙන්න අවශ්‍යයි කියන්නේ මගේ කට පාලනය කරන්න මට බෑ කවුරුට රසක් කියන්න බයිබලයේ කියනවා සිතේ පූර්ණ කමේ මුඛේ කතා කරයි ඒ කියන්නේ හදවත පිරිච්ච දේ තමයි මුඛයෙන් පිට වෙන්නේ. ඒ නිසා හදවත පිරුණු දේ පාලනය කරුවොත් මුඛේ වචන පාලනය වෙනවා. උදාහරණයක් වශයෙන් හදවත දේව ප්‍රේමයෙන් පිරී තිබෙනවා නම් මුඛයෙන් ඕපා දූප පිට වෙන්නේ නැහැ. මුඛයෙන් තිත්ත වචන පිට වෙන්නේ නැහැ. මුඛයෙන් අපි දෝෂ ආරෝපණය කරන්නේ නැහැ. මුඛයෙන් අපි විනිශ්චය කරන්නේ ලේසි කරන්න බෑ. මොකද සිතේ පූර්ණ කමෙන් මුඛේ කතා කරනවා කියන්නේ සිත ප්‍රේමයෙන් පිරී තිබෙනවා නම් මුඛය පිට කරන්නේ ප්‍රේමයේ වචන විතරයි. යේසුස් වහන්සේ කිව්වා ඉතින් කට පාලනය කරන්නට නම් හදවත හරි දෙයින් අපි පුරවගත්ත එවිට අපි ජය ගන්න යනවා. තුන්වෙනි දේ යෙසායා කියනවා මම කතා කොට රජුරුවන් වහන්සේ මාගේ ඇස් වලින් දුටිමි. තුන්වෙනි දොරටුව තමයි මගේ ඇස් දෙක. ඇස් දෙක දොරටුවක් ඕ යේසුස් වහන්සේ කිව්වා අපේ ඇස් නිකන් ජනේලයක් වාගේ යේසුස් වහන්සේ කිව්වා ශරීරේ පහන නම් ඇසය නුඹේ ඇස පැහැදිලි නම් නුඹේ මුළු ශරීරය එළියවන්නේ නුඹේ ඇස වෙනතින් කියන ශරීරය එළිය වෙනවලු නුඹේ ඇස පැහැදිලි නම් නැත්තම් ඇස නිකන් ජනේලයක් වාගේ ඒක ඇස දොරටුවක් ආලෝකයේ ඇතුල් කරන්න දොරටුවක් යේසුස් වහන්සේ කිව්වා නුඹේ ඇස නපුරු නම් නුඹේ මුළු ශරීරයම අඳුරවන්නේ කොහොමද මගේ ඇස නපුරු වෙන්නේ මම වැරදි විදියට බලන විට මම වැරදි දේ දෙස බලන විට මගේ ශරීරය මගේ දේව මාලිගාව අඳුරු වෙන්න පටන් ගන්නවා නමුත් මගේ ඇස පැහැදිලි නම් මම පිරිසිදු දේ බලනවා නම් මම හරි දේ බලනවා නම් මම මිනිස්සු දිහා හරි ආකාරයට බලනවා නම් එවිට ඔබ දකින්නේ ඔබගේ මුළු ජීවිතේ ආලෝකයෙන් තේජස්යෙන් පිරෙන්න පටන් ගන්නවා. එනිසා අද දවසේ අපි පොරබදිනවා නම් අපි යම් තෘෂ්ණාවල් එක්ක කාමයේ සමග හේතුව තමයි අපි කාමයේ දේවල් මේ ඇස් දෙකෙන් බලන නිසායි.
එවිට කාමයේ ආත්මය අපේ ජීවිතයට ඇතුල් වෙනවා. මොකද අපි බලන දේ ගැන අපි ප්‍රවේශම් නැති නිසා. ආමේන්. ඉතින් අද දවසේදී අපි කුමක් දෙසද බලන්නේ? අපි කෙසේද බලන්නේ? ඒ අනුව අපේ ඇතුළාන්තරයේ පවිත්‍ර වේ. ආලෝකයෙන් පිරේ. එනිසා තේජස්සේ ඇතුල් වෙනා වූ පිට කරන්නා වූ බලවත් දොරක් තමයි මගේ ඇස් දෙක. ආමේන්. අද දවසේ ස්වාමීන් වහන්සේ කියනවා නුඹ දකිනා වූ දේ පවිත්‍ර කරන්න. නුඹ දකිනා ආකාරය පවිත්‍ර කරන්න. 4 යෙසායා කිව්වා මම ස්වාමීන් වහන්සේගේ හඬ මට ඇසුනේ. හලෙලූයා. ඔබ දන්නවද ඔබගේ කන් දෙක තවත් දොරටුවක් කියලා. ආමේන්. මොකද ඇසීමෙන් තමයි ඇදහිල්ල එන්නේ. මහිමයට ජයග්‍රහණයට බලවත් ක්‍රියාවල් වලට. යේසුස් වහන්සේ කිව්වා නුඹ අසන දේ ගැන ප්‍රවේශම් වෙන්න. නුඹ අසන ආකාරය ගැන ප්‍රවේශම් වෙන්න. අසන දේ ගැන ප්‍රවේශම් වෙන්න. මොකක්ද අපි අසන්නේ? අපි වැරදි දේවල් අසනවා නම්, අපි ඕනෑටි දේවල් අසනවා නම්, අපේ මාංශය සතුටු කරන දේවල්. බයිබල් කියන මාංශය කිසි ප්‍රයෝජනයක් නැහැ. නමුත් ආත්මය තුළ ජීවනය දෙනවා කියලා. නිසා මාංශය සතුටු කරන දේවල් අපි නිතරම පෝෂණය වෙනවා නම් ඒවනම් අපි අහන්නේ උදේ ඉඳන් රැ වෙනකම්. මං කියන්නම් ඔබගේ ආත්මය ඔබ බඩගින්නේ, ඔබ හාමතේ තියාගෙන ඉන්නේ. නමුත් ඔබගේ මාංශයට හොඳට කන්න දීලා පෝෂණය කරලා තියෙන්නේ. පාපයට වැටෙන්න ඕන මෙන්න. ඕන වෙලාවක වැටෙන්න මාංශය තරයි. ඒව තමයි අහන්නේ. මාංශය තර කරන දේවල් අහනකොට පාපයට ලේසියෙන් වැටෙන්න පුළුවන්. නමුත් අද දවසේදී අපේ ඇසීම ඒක තව දොරටුවක්, තේජස්ය අත්දැකීමේ තව දොරටුවක් මගේ ජීවිතේ. පස්වෙනි දේ තමයි යෙසායා කියනවා මම කතා කොට අපවිත්‍ර තොල්ලෙති මිනිසෙක් සිටින්නා වූ අපවිත්‍ර තොල්ලෙති සෙනගක් අතරේ වසන්නා වූ. මොකද කියන්නේ? මගේ පාද මම ගමන් කර තිබෙනවා වැරදි ආශ්‍රයයට. මම වැරදි ආයත් එක්ක ආශ්‍රය කරනවා. මම වැරදි සමාගම් වලට මම අඩිය තබා තිබෙනවා. අපේ පාද තවත් දොරක් තේරෙනවද? තේමේ මාසිකේ තේජස්සේ නිදහස් වෙන්න මගේ සාද මේ දේවදාසයා කියනවා මගේ තොල් අපවිත්‍ර වුණේ මම අපවිත්‍ර තොල් ඇති මිනිස්සුන්ට එක්ක ගැවසුණු නිසා. ඔබ දන්නවද වැරදි ආයත් එක්ක ඔබ ගැවසෙනකොට ඒ අයගේ ගුණාංග අපිට බෝ වෙනවා කියලා. ඒ අයගේ වැරදි දෙවියන් වහන්සේට අපහාස කරන, දෙවියන් වහන්සේට විරුද්ධව කතා කරන, දෙවියන් වහන්සේට ආදරය නොකරන අය සමග අපි වැඩියෙන් නම් ගැවසෙන්නේ. අපි දකි අපගේ ස්වභාවය, අපේ ගුණාංග, අපේ චරිතය ආකාරයට හැදගැස්සෙන්න පටන් ගන්නවා. ඒකේ අනිත් පැත්ත අපි දකිනවා අපි දෙවියන් වහන්සේට ආදරය කරන, දෙවියන් වහන්සේගේ තේජසය පන්නන අයත් සමග ආශ්‍රය කරනකොට ඔබ එවැනි කෙනෙක් වෙන්න යනවා. හිතෝපදේශ 13 වෙනි පදේ 13:20 කියලා තිබෙනවා ඥානවන්තයන් කැටුව යන්න. එවිට මම ඥානවන්ත වන්නේ. අපිට තේරෙනවා ආශ්‍රයන් කොච්චර වැදගත්ද කියලා. ඔබ කායිකද? ඔබේ පාද යන්නේ කොහාටද? හරිද? ඔබ දෙවියන් වහන්සේට ඒ ප්‍රේමවන්තයන් සමග වැඩි කාලයක් දැන් අපිට ලෝකෙ මනුස්සයෙක් එක්ක ගනුදෙනු තියෙනවා. ඔව් අපි ආය සමග ගනුදෙනු තියෙනවා. අපි ආය ඒක ආශ්‍රය කියන්නේ ආයත් එක්ක ගනුදෙනු කරන්න ඕනේ. ආයත් එක්ක අපි වැඩ කරන්න ඕනේ. අපි රස්පාවට යන්න ඕනේ. අපි වැඩ කරන්න ඕනේ. අපිට කොටසක් තියෙනවා. මම ඒක නෙවෙයි කතා කරන්නේ. ඔබ උදේ ඉඳන් රැ වෙනකම් ඔබේ හදවත විවෘත කරන්නේ කාටද? කාටද ඔබේ හදවත විවෘත කරන්නේ? කාගේ උපදේශ ඔබ ගන්නෙ? ඔබ කවුද? කාගේ උපදේශ වලින් ඔබ මඟ පෙන්වීම ලබන්නේ? ඔබ කාටද ඔබේ ජීවිතේ විවෘත කරන්නේ? එතන ගැනයි මම කතා කරන්නේ. ඥානවන්තයන් කැපුව යන්නේ විට නුඹ ඥානවන්ත වන්නේ අඥානවන්තයන්ගේ සමාගම් කාලයට වේදනා සිදුවන්නේ. දෙවියන් වහන්සේගේ තේජස්ය අත්දකින්න නම් අද දවසේ තේජස්ය ප්‍රේම කරන අයට, අභිමුඛයේ ප්‍රේම කරන අය සමග හලෙලූයා 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 ඔබ කතා කරුවොත් එවිට ඒ තේජස්ය ඔබට ඒ ආසාව ඔබට බෝ වෙන්න පටන් ගන්නවා.
හලෙලූයා. මේ දවස්වල ගැවසෙන්න බෑ. නමුත් ඔබ කතා කරුවොත් හලෙලූයා. දෙවියන් වහන්සේගේ අභිමුඛයේ තේජස්සේ, දෙවියන් වහන්සේගේ දේවාල ගැන කතා කරන අය සමග ඔබ නිතරම කතා කරනවා නම් ඔබ දකි ඔබේ ජීවිතය ඒ පිපාසයට සහ බඩගින්නේ පැත්තට ඇතුල් වෙන්න යනවා. තව එකක් තිබෙනවා. එනම් මනස. මේක බලවත් දොරක් තේජස්සේ නිදහස් කිරීමේ බලවත් දොරක්. ඔබ කියයි කොහෙද මනස සඳහන් කරලා තිබෙන්නේ? යෙසායා 6 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ දිහා අපි පොඩ්ඩක් බැලුවොත් එතන කියනවා උසියා රජු නැසුණු අවුරුද්දේ ස්වාමින් වහන්සේ උසස් වූ සිංහාසනයක වැඩ හිඳිනවා දුටිනේ. ඒ වචනේ කියන උසියා රජු නැසුණු අවුරුද්දේදී උසියා රජු නැතු යම් දෙයක් මරුණම යම් කෙනෙක් මරුණම යම් දෙයක් මරුණම තමයි තව දෙයක ජීවනයේ සහ තේජස්සේ මතුවෙන්න පටන් ගත්තේ. අපි දකින්න පොඩ්ඩක් බැලුවොත් චූටි වෙලාවකට උසියා රජතුමා ගැන දෙක ලේඛන පොතේ 26 වෙනි පරිච්ඡේදයේ සඳහන් කරලා තිබෙන්නේ. හරිද? උසියා රජු අවුරුදු 16 දී රජකමට ආවා. ටීනේජ් වයසේදී කොල්ලෙක් තරුණ කොල්ලෙක් හැටියට රජකමට ආවා. දේව වචනේ කියනවා තරුණ වයසේ ඔහු දෙවියන් වහන්සේ සොයන්න පටන් ගත්තා. ඔහු නමස්කාර කරන්න පටන් ගත්තා. දෙවියන් වහන්සේගේ මාර්ගවල ඔහු හැසිරුණා. ඔහු දේව බය ගැන ඉගෙන ගත්තා. ඔහු දේව බයෙන් ජීවත් වුණා. ඔහු පුදුම විදිහට දෙවියන් වහන්සේට කැප වුණු විශ්වාසවන්ත වූ ඔහු දෙවියන් වහන්සේ පන්නපු තරුණයෙක් හැටියට ජීවත් වුණා. බයිබලයේ කියනවා ඔහු දෙවියන් වහන්සේව සොයලා තාක් දෙවියන් වහන්සේ ඔහුව සඵලමත් කරා. ඔහු සාර්ථක කෙරුවා. ඔහු දියුණු කෙරුවා. ඔහුගේ ජීවිතයේ ඉනි මගේ ඉහළටම ගෙනියන්න පටන් ගත්තා. බයිබලයේ කියනවා ඔහු පුදුම දේවල් නිර්මාණය කළා. පුදුම යුද්ධ ආයුධ නිර්මාණය කළා. දෙවියන් වහන්සේට පුදුම ප්‍රඥාවක් ලබා දෙන්න පටන් ගත්තා. මේ යනකොට ඔහු ජයග්‍රහණව ලබනවා. ඔහු ඉදිරියට යනවා. ඔහු ශක්තියට ඔහු යන අවස්ථාවේදී බයිබලයේ දෙක ලේඛන පොතේ 26 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදයේ කියා තිබෙන ඔහුගේ නාමය දස දෙස පතලම ගියේ. ඔහුගේ නම ජනප්‍රිය වුණා. උසියා රජු කියව ඔක්කොම ගන්නවා. එච්චර ජනප්‍රිය වුණා. ඔහුගේ නම පතලුවේ වකිසාද බලවන්ත ලෙස පුදුමාකාරයෙන් ඔහුට උපකාර ලැබුණා. දෙවියන් වහන්සේ උට පුදුම විදිහේ උපකාර කළා. ආගම දෙවියන් වහන්සේව සොයන්නන්ට දෙවියන් වහන්සේගේ අභිමුඛයේ සොයන්න, දෙවියන් වහන්සේගේ මාවත් සොයන්න, දෙවියන් වහන්සේට කීකරු වීම සොයන්නන්ට දෙවියන් වහන්සේ උපකාර කරලා පුදුමාකාර ලෙස උන්ට බලවන්ත වෙන්න උපකාර කරන්නට යනවා. නමුත් දෙක ලේඛන පොතේ 26 16 වෙනි පදයේ ඊටාම කනගාටුම වචනයක් ප්‍රකාශ කරලා තියෙනවා. ඊටාම කනගාටුම වචනයක්. ඔහු බලවත් වූ කල නපුර කරන ලෙස ඔහුගේ සිත උඩඟු විය. ඔහු දුම් පූජාවේ සිට පිට දුවද සුවප කරන පිස ස්වාමීන් වහන්සේගේ මාලිගාවට ඇතුළු වෙන තමාගේ දිව්‍ය ස්වාමීන් වහන්සේ විරුද්ධව වරද කෙරේය. ඔහු ප්‍රසිද්ධ වුණා, බලවත් වුණා, ජනප්‍රිය වුණා. නම හැම තැනම පැතිරෙන්න පටන් ගත්තා. ජීවිතයට ආවා භයංකාරම පාපයක්. උදඟුකම කියන පාපය ආවා. මොන වෙලාවෙද ආවේ? සාර්ථකම වෙලාවේ. මොන වෙලාවෙද ආවේ? ජනප්‍රියම වෙලාවේ. මොන වෙලාවෙද ආවේ? ආශිර්වාදයෙන් පිරිච්චම වෙලාවේ. මොන වෙලාවෙද ආවේ? ඉනි මගේ උඩම හිටපු වෙලාවේ. හොඳම වෙලාවේ. උදඟුකම ඔහුගේ සිතට මොකද කරන්න පටන් දේව මාලිගාවට ගිහිනොත් තහනම් කළ තිබෙන දෙයක් ඔහු කෙරුවා. ඔහුට කරන්න එපා. ඒ කියන්නේ රජවරුන්ට මේක කරන්න බෑ. හරිද? ඔහු දෙවියන් වහන්සේට අවිශ්වාසවන්ත වුණා. මොකක්ද වෙන්නේ උඩඟුකම එනකොට? උඩඟුකම එනකොට අපි අන්ධ වෙනවා. අපි හිතනවා අපි කරන දේ හරි, අනිත් අය කරන දේ වැරදි. නැත්නම් අනිත් අය කරන දේ වැරදි, මම කරන දේ හරි. අපි අන්ධ වෙනවා. ඒ වගේ අපිවම රවට්ටා ගන්නවා. උදඟුකම අපිවම රවට්ටා ගන්නවා. අපි හිතනවා මම කරන දේ හරි බ්‍රදර්. කිසි වරදක් නෑ. මම මාවම රවට්ටා ගන්නවා. කවුරු යක්ෂයා නෙමෙයි අපිව රවට්ටන්නේ. අපේ උදඟුකම අපිව රවට්ටා ගන්නවා. ඕරට්ටුනා.
පූජකයෝ දුවගෙන ආවා දේව මාලිගාවට. උස්සියා රජකුමාරනේ මේක කරන්න එපා. මේක වැරදි. පසුතැවෙන්න. මේක ඔබ වැරදි දෙයක් කරන්නේ. මේකෙන් අයින් වෙන්න. මේක කරන්න එපා කියලා අඬ ගැසුවා. බයිබලයේ කියන උස්සියා රජතුමාට කේන්ති ගියා. හෙල්ලුනේ නැහැ. වෙනස් වුනේ නැහැ. යෙසායා වගේ පසුතැවිල්ලක් සිදුුනේ නැහැ. එකපාරට ඔහුගේ සිහියට ඇවිල්ලා ඔහු පසුතැවීමක් නැහැ. ඔහු කේන්ති ගියා. අහගන්න උඩුමුකම එක ලක්ෂණයක් තමයි කාටවත් බෑ අපේ වැරදි කියන්න. කාටවත් බෑ අපේ වරදක් හරි ගස්සන්න. කාටවත් බෑ අපිට කියන්න සිස්ටර් ඔබ කරන්න එපා. බ්‍රදර් ඔය දේ කරන්න එපා. කෙරුවම තරහ වෙනවා. කෙරුවම පල්ලි දාලා යනවා. ඇයි අපිට අමනාප වෙනවා. ඇයි නොකරන්න කියනකොට තරහ යනවා කියන්නේ භයංකාර පාපයක් අපි තුල වැඩවසනවා. අපි හරි ගැස්සීම ලබන්නේ මේ සමහර විට කියනවා නේද සුද්ධාත්මයන් වහන්සේ දේව පණිවිඩයකින් කතා කරනකොට මෙයා මංගන ආගෙන මේ කොහෙන්ද ආගෙන ඉන්නේ සීරුවේ හින්ට් එකක් අරිනවා. වෙනස් වෙන්නේ සුද්ධාත්මය කතා කෙරුවොත් දෙවියන් වහන්සේ කතා කෙරුවොත් එයා තුලින් එයා කියන්නේ නෑ මේ මෙලා මොකක් හරි හොයාගෙන ඇයි පසුතැවෙන්න ආස නෑ. හalleluya හalleluya. අද දවසේදී මං කියන්නම් උස්සියා උදහස් විය නේද? ඇයි උදහස් වීම ඔබ දන්නවද? සිතේ උඩුකමේ ලක්ෂණයක් කියලා. නිතරම කේන්ති යන මිනිස්සයා තුළ සිතේ උඩුකම තියෙනවා. ඔබ දන්නවද? ඒක හිතෝපදේශ මට හැම පදයක්ම ගන්න වෙලාවක් නෑ. හිතෝපදේශ පොතේ සම්මාන කරලා තියෙනවා. කෝපය නිතරම කෝපවන්ත මිනිස්සයා නිතරම උදහස් වෙන මිනිස්සයා තුළ උඩුකම තියෙනවා. හalleluya. දැන් බයිබලයේ කියන දෙනවා ඔහු වෙනස් වෙන්නේ නැහැ, හෙල්ලුනේ නැහැ. බයිබලයේ කියන අවස්ථාවේ උත්තම පූජකයා අස්සගේ සියලු පූජක උදෙස බැලුවි. ඔහුගේ නළලේ අන්න දැනෙනවා මනසට. ඔහුගේ නළලේ කුෂ්ඨ රෝගී තිබෙන බව දැක්කා. කුෂ්ඨ රෝගී පටන් ගත්තේ කොහෙද? නළලේ. පාපයේ කොහෙන්ද පටන් ගන්නෙ? සිතුවිල්ලකින්. සිතුවිල්ලකින් තමයි පාපය ආරම්භ වෙන්නේ. උඩුකම කොහොමද ආවේ? සිතුවිල්ලකින්. ඔහු හිතුවා මන්තරම් කෙනෙක් දැන් නැහැ. මන්තරම් ලෝකෙත් නැහැ. මන්තරම් ජනප්‍රිය ප්‍රසිද්ධ බලවත් රජ කෙනෙක් කොහෙවත්ම නැහැ. සිතුවිල්ලෙන් එන්නේ මම අනිත්‍යයට වඩා උසස්, මම අනිත්‍යයට වඩා හොඳයි, මම අනිත්‍යයට වඩා ලස්සනට මට දේවල් කරන්න පුළුවන්, අනිත්‍යයට වඩා මම ලස්සනයි, අනිත්‍යයට වඩා දක්ෂයි, අනිත්‍යයට වඩා මට ඕන වැඩේ මට දුන්නා නම් කොට වඩා මම ලස්සනට කරනවා. උඩුකම එන්නේ සිතුවිලි වලින්. සිතුවිලි හැම වෙලේම ඕන පාපයක් ආරම්භ වන්නේ සිතුවිල්ලකින්. සිතුවිලි පාලනය කෙරුවොත් සිතුවිලි තමයි අපේ මනස තමයි අපේ ජය අපේ සටන් බිම. මෙතන තමයි සටන් බිම. මෙතන ජයකොත් තමයි ක්‍රියාවන් ජය ගන්න. හැම ප්‍රතිචාරයක් එන්නේ සිතුවිල්ලකින්. හරිද? සිතුවිලි ජය ගත්තොත් එවිට අපි හැසිරීමෙන් ජය ගන්නවා. සිතුවිලි වෙනස් වුණොත් හැසිරීම වෙනස් වෙනවා. සිතන ආකාරය ක්‍රිස්තුස් වහන්සේ සිතන ආකාරය ඒ සිතන ආකාරය අපි තිබුණොත් අපි යටහත් පහත්කම් අපේ ජීවිත වෙන පටන් යේසුස් වහන්සේ උඩුකම කොහොම අපි දන්නවා කිසි උඩුකමක් නැහැ. උන්වහන්සේ යටහත් මොකද මෙතන සිදුවුනේ? බයිබලයේ කියලා තිබෙනවා කුෂ්ඨ රෝගී පටන් ගත්තා එකපාරට ඇදගෙන ගිලන් ගෙදරකට දාලා ඔව්ව මරණකම් මොන කනගාටු අවස්ථානයක් මෙච්චර බලවත් කෙනෙකුට මේ උඩුකමේ කියන කුෂ්ඨය නිසා. උඩුකම කුෂ්ඨය ඒක නළලෙන් පටන් ගන්න. ඊට පස්සේ ඒක මුළු ශරීරයටම එනවා. ඒකෙන් අපිට දෙවියන් වහන්සේ දී තිබෙන කැඳවීම්, සැලසුම්, ආශිර්වාද ඔක්කොම නැති වෙනවා. ඔව් මරණ දවස දක්වා ගිලන් ගෙයක වාසය කරන්නේ. කුෂ්ඨේ කැටියට ඔහුට සභාවට නැත්නම් දේව මාලිගාවට තහනම් කර තිබුණා. දේව තේජසේ ආය අධ්‍යක්ෂක හරි කොච්චර කනගාටු සිද්ධියක්. අපේ සිත, මේ මනස මයින්ඩ් එක, මේ මනස තේජසේ දොරක්. අනේ තේජසේ දොරක්. ඔබ කියයි මම කොහොමද ජය ගන්නේ? මට එක ජාති සිතුවිලි එනවා, මට කාමයේ සිතුවිලි එනවා,
තෘෂ්ණාව සිතුවිලි එනවා. ජීවිතය අතරක් වෙනවා ඔබට. බයිබලයේ කියනවා කොරින්ති පොතේ අපිට ක්‍රිස්තුස් වහන්සේගේ සිත ඇත්තේ. අපට ක්‍රිස්තුස් වහන්සේගේ මනස ඇත්තේ. උදාහරණයක් ඔබට දෙන්න. හිතුව ඔබට එනවා. ඔබට එන්ට හදනවා නිතරම තිත්ත සිතුවිලි. නිතර තිත්ත සිතුවිලි ඔබට එන්ට හදනවා. ඒ සිතුවිලි එනකොට ඔබ ප්‍රතිචාර දක්වන්න. ඒ මට ක්‍රිස්තුස් වහන්සේගේ මනස ඇත්තේ. මට ක්‍රිස්තුස් වහන්සේගේ මනස ඇත්තේ. 1 කොරින්ති 2:16 කියවන්නේ. යේසුස් වහන්සේ පරීක්ෂාවෙන් ජයගත්තේ කොහොමද? වචනේ පිට කෙරුවා. හිතමු මට මොකද ක්‍රිස්තුස් වහන්සේගේ මනසේ සිතුවිලි වල තිත්තකම් නැහැ. හිතමු ඔබට එනවා ඊර්ෂ්‍යාවේ සිතුවිල්ල. ඊර්ෂ්‍යාවෙන්ට හදනකොට කෙලින්ම ප්‍රතිචාර දක්වන්න. ඒ ක්‍රිස්තුස් වහන්සේගේ මනස මට ඇත්තේ. ක්‍රිස්තුස් වහන්සේගේ මනසේ ඊර්ෂ්‍යා සිතුවිලි නැත්තේ. මට ක්‍රිස්තුස් වහන්සේගේ මනස දීලා ඉවරයි. බයිබලයේ කියා තිබෙනවා. ඔබ වචනේ ප්‍රතිචාර දක්වන්න පටන් ගන්නකොට ඔබ ඒ එළියෙන් ආපු සිතුවිල්ල ඔබේ ජීවිතේ ඵලදරන ස්ථානයට මුල් ලබන ස්ථානයට එන්නේ නැති වී ඔබ ජය ගන්න පටන් ගන්නවා. ඒක චාති සිතුවිලි එනකොට ඒකට ප්‍රතිචාර දක්වන්න. උන්වහන්සේගේ වචනේ මාත් එක්ක කියන්න මට ක්‍රිස්තුස් වහන්සේගේ මනස ඇත්තේ. හalleluya. මට ක්‍රිස්තුස් වහන්සේගේ මනස ඇත්තේ. ඔබට දී තිබෙනවා. ඔබට දීලා ඉවරයි. හරිද? එතකොට සිතුවිලි එනකොට ඒ වචනය පිට කරන්න. හalleluya. ඒ වචනය සිතුවිල්ල පරද්දට. ඉතින් මම කියන්න හදන්නේ මේ දොරටු පවිත්‍ර වුණා. හalleluya. මම හිතන්නේ යෙසායාට එදා දැනෙන්න ඇති එක උඩඟු සිතුවිල්ලක් නිසා මේ බලවත් රජතුමා විනාශයට පත් වුණා. උඩඟුකම මැරෙන්න ඕනේ තේජසේ දකින්න. හalleluya. උසියා රජ මරුණු අවස්ථාවේ උඩඟුකම මරුණු අවස්ථාවේ තේජසේ බිහිවෙන්න පටන් ගත්තා. ඒසාට තේරෙන්නේ නැති කොපමණ වැදගත්ද. යටහත් සිතුවිලි උඩඟුකම මගේ සිත ආරක්ෂා කරගෙන මගේ මනස ආරක්ෂා කරගෙන. ඉතින් අපි දකිනවා බොහෝ දුරට යෙසායාගේ ජීවිතේ පවිත්‍ර වුණා. ඒ තේජසේ අත්දැකීමෙන් අපි දවසේ අපේ දොරටු පවිත්‍ර වෙන්න ඕන සහෝදර සහෝදරයන්. අපි දොරටු පවිත්‍ර වෙනකොට තේජසේ ගලන්ට පටන් ගන්නවා. ඒ අවිහිදකම් ඉවත් වෙන්න යන බයිබලයේ කියනවා යෙසායා පසුතැවෙනම ඔබ පවිත්‍ර කරනු ලැබුවා. පවිත්‍රතාවයේ ඔබ දෙවියන් වහන්සේ ඇති කරලා කිව්ව ඔබගේ අපරාධය මම අයින් කරනවා. මම ඔබව පවිත්‍ර කරනවා. අද දවසේදී අපිව පවිත්‍ර කරන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනාර්ග ලේවල බලයෙන්. අපේ පාපය අපි කියා දුන්නා. උන්වහන්සේ විශ්වාසවන්තයි. අපේ සියලු පාපයන් වලට සමාව දී උන්වහන්සේ අනාර්ග ලේවල අපේ සෝදා පවිත්‍ර කරනවා. උන්වහන්සේ සෝදන්ට යන ලේවල බලයෙන් අපේ කන්, අපේ ඇසීම, අපේ දැකීම, අපේ බැල්ම, අපේ ඇස්, අපේ තෝල්, අපේ මුඛය, අපේ වචන, අපේ හදවත, අපේ මනස, අපේ කාම වාස්කේ ලේවලින් සෝදා පවිත්‍ර කරන තේජසේ නිදහස් වෙන දොරටු. ආමේන්. දොරටු අද දවසේදී පසුතැවිලි වුණා. හොලෙමිස් මම මේ වචනේ කතා කරද්දී මේ අසන්නන්ගෙන් යම් කෙනෙක් ඉන්නවද අද දවසේදී ඔබ කවදාවත් යේසුස් වහන්සේව පිළිගන්නගෙන නැවති ජීවිතයකට ගැලවුම් කාර්යයන් හැටියට අද ඔබගේ දවසයි. ඔබේ ජීවිතේ නැති වුණා ගැලවුම් කාර්යයන් නැතුව ඔබ යන්නේ පාතාලයට. ඔබ යන්නේ අන්ධකාරයට. නමුත් ඔබ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිගන්න අද දවසේ ඔබේ ජීවිතේ වෙනස් වෙන්න යනවා. ඔබට කියන්නේ යේසුනේ මම පෞකාරී මට කමා කරන්න ඔබේ ලේවලින් මාව සෝදන්න මාව පවිත්‍ර කරන්න යේසුස් වහන්සේ මම ඔබව මගේ ගැලවුම් කාර්යයන් ඔස්සා ස්වාමීන් වහන්සේ ඇටියට පිළිගන්නවා යේසුස්ගේ නාමයෙන්. ඔබ මේ කළොත් අද දවසේ හලෙලූයා උන්වහන්සේගේ දරුවෙක්
වෙන්ට යනවා. ඔබේ පරණ ජීවිතේ මකා දමන්ට යනවා. උන්වහන්සේගේ අනන්ත ලේවල. යෙසායා එදා අපි දකිනවා අලුත් කෙනෙක් වුණා. හලෙලූයා. අලුත් මට්ටමකට ආවා. ඔහුගේ පවිත්‍රතාවය තුලින් අන්තිම දේ කියලා මම ඉවර කරනවා. මහිමේ අත්දැකීම තුලින් මගේ ආත්මය උන්වහන්සේගේ ආත්මය සමග පෙළ ගැස්මට පැමිණේ. ආමේන්. දැන් මේ පවිත්‍ර වුණාට පස්සේ පුදුම දෙයක් සිදු වුණා. බයිබලයේ කියනවා ඔබට කටහඬක් ඇසුණා. ඒ කටහඬ ස්වර්ගයේ ත්‍රිත්වය සාකච්ඡාවක් පවත්වනවා. මම කවරෙකු යවම්ද? අප බහුවචනේ අප උදෙසා යන්නේ කවුද? ඒ කියන්නේ ත්‍රිත්වය සාකච්ඡාවක් පවත්වනවා ස්වර්ගයේ. ඒ සාකච්ඡාව යෙසායාගේ ආත්මයට වුණා. ඇයි? ඔහුගේ දුරට පවිත්‍රයි. ඒ වචන ඔහුට ඇහුණා. ඔහුට ඇහිලා ඔහු කියනවා ස්වාමිනී මම ඉන්නවා. මම ඉන්නවා ස්වාමිනී. මම හිතන හැටියට මම සුදුසුයි. මම හිතන හැටියට මම පවිත්‍රයි. මගේ ඒ තේජස්සේ දැන් පිටවෙන දොරටු පවිත්‍ර වෙලා තියෙන්නේ. මම පවිත්‍ර කරලා තියෙන්නේ. මම පසුතැවිලා සිටින්නේ. ස්වාමීනි මෙන්න මම මෙහිය ස්වාමීනි. මම මෙහිය මාව පාවිච්චි කරන්න ඔබේ තේජස්සේ මා තුලින් පිට කරන්න ස්වාමීනි. මම ඔබගේ නියෝජිතය වෙන්නම් ස්වාමීනි. මම ඔබගේ නියෝජිතය වෙන්නම්. මම ඔබගේ මුඛය වෙන්නම්. මම ඔබගේ දෑත් වෙන්නම්. මම ඔබගේ පාද දෙක වෙන්නම්. මම ඔබගේ ඇස් දෙක වෙන්නම්. මම ඔබගේ හදවත වෙන්නම්. මම ඔබගේ කන් දෙක වෙන්නම් ස්වාමීනි. හලෙලූයා. මෙන්න මම මෙහිය. හලෙලූයා. දවසේ මේකයි සිදු වෙන්න යන්නේ. යෙසායා තමත් මහිමේ මට්ටමකට දැන්පත් වෙනවා. උන් බලවත් ප්‍රොෆෙටවරයෙක් දැන් තවත් ඔහුගේ සේවයේ ඉහළ මහිමේ මට්ටමකට යනවා. අද දවසේ දෙවියන් වහන්සේ මේ දේ කරන්න හදන්නේ ඔබගේ ජීවිතය තුළ ඔබ තවත් මට්ටමකට ගෙනියන්න. මතකද මේ යෙසායා තමයි යෙසායා 60 කිව්වේ තේජස්සේ ගැන නේද? අවදිව බබලෙන්න තේජස්සේ නුඹ වෙත උදා විය. ආලෝකේ නුඹ වෙත උදා විය. මේ තේජස්සේ නිදහස් කරන මනුෂ්‍යයා තමයි යෙසායා. දැන් ඇයි එදා ඔහුගේ දොරටු පවිත්‍ර වුණා. දැන් ඔහු කියනවා තේජස්සේ නිදහස් වෙන ආකාරය, නිදහස් වෙනකොට සිදුවෙන දේවල් ඔහු ප්‍රකාශ කරනු ලබනවා. ඔහු අත්දැකපු දේ ඔහු නිදහස් කරනු ලබනවා. හලෙලූයා. හලෙලූයා. යෙසායාට ඇහුණා ඒ මොහොතේදී ස්වාමීන්ගේ සැලසුම්, ස්වාමීන්ගේ හදවතට ඔහුගේ හදවත තුළ පෙළ ගැසීමක් සිදු වුණා. ඒ පෙළ ගැස්මක් ඒ අවස්ථාවේදී සිදු වුණා. ඔබ දන්නවද ඒ තේජස්සේ අත්දකිනකොට අපේ ජීවිතය වෙනස් වෙන්න යනවා. වෙනස් වෙන්න ඕනේ. හලෙලූයා. යෙසායා ඒ තේජස්සේ අත්දැකීම තුළින් ලොකුම ආශ්චර්යමත් ක්‍රියාව සිදු වුණා. ජීවිතය වෙනස් වුණා. වෙනස් වුණා පමණක් නෙවෙයි. ඔහු දෙවිතුන්ගේ අලුත් සැලැස්මට, අලුත් සේවයට, අලුත් කැඳවීමට, අලුත් අභියෝගයට ඔහු පාත් හදන්න පටන් ගත්තා. හලෙලූයා. මහිමේ නිදහස් කරන අධීරයට ඔහු පාත් හදන්න පටන් ගත්තා. ඒ පමණක් නෙවෙයි සිය කැමැත්තෙන් මම මෙහිය. කී දෙනෙක් ඉන්නවද? මම මෙහිය කියන අය කී දෙනෙක් ඉන්නවද? හලෙලූයා. හලෙලූයා. ස්වාමී අද දවසේදී මම මෙහිය ස්වාමී. මම ඉන්නේ ඔබට මාව පාවිච්චි කරන්න පුළුවන් තැනේ ඉන්නේ ස්වාමී. මම මෙහිය. හලෙලූයා. ඔබගේ පවිත්‍රතාවයේ ලේවල බලය තිබෙනවා. ඔබගේ සමාව ලැබීමේ බලය තිබෙනවා. මට පසුතැවිලි වීමේ හැකියාව තිබෙනවා. හලෙලූයා. ඔබට පුළුවන් කියන්න මම මෙහිය ස්වාමී. මම මෙහිය ස්වාමී. සිය කැමැත්තෙන් ඔහු ස්වේච්ඡා සේවයකට බලපෑමක් තල්ලු කිරීමක් නැහැ. මම මෙහිය සරෙන්ඩර් යටහත් වුණා දෙවියන්ගේ සැලැස්මට. හලෙලූයා. ඔබගේ බලයේ දවසේදී ඊකවල 113 කියා තිබෙනවා ඔබගේ බලයේ දවසේදී
ඔබගේ මහිමේ දවසේදී ඔබගේ සෙනඟ ස්වේච්ඡා සේවකයන් වනු ඇත. නැත්නම් කැමැත්තෙන් පූජා වනු ඇත. කැමැත්තෙන් බලපෑමක් නැහැ, බල කිරීමක් නැහැ, තල්ලු කිරීමක් නැහැ, වැඳලා එන්න කියලා කීමක් නැහැ. කෝල්ස් 25 දීලා ප්ලීස් එන්න කියලා දෙයක් නැහැ. සිය කැමැත්තෙන් මම මෙහිය. හalleluya. තේජස්සේ අධ්‍යාපකව ආය. හalleluya. තේජස්සේ වෙනස් වන අය. හalleluya. අන්න ඒ වගේ අය වෙන්න යනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. හalleluya. හalleluya. ස්වාමී රාත්‍රී භෝජනේ කන්ට යනවා. දවසේදී අපි දේවල් කීපයක් බෙදාගත්තා. දවසේදී අපි කියනද පියාණනි මගේ හදවත කියන දොර පවිත්‍ර කරන්න, මගේ තොල් කියන දොර පවිත්‍ර කරන්න, මගේ ඇසීම කියන දොර පවිත්‍ර කරන්න, මගේ පාද කියන දොර පවිත්‍ර කරන්න, මගේ මනස කියන දොර පවිත්‍ර කරන්න. ස්වාමීනි හalleluya. මේ දොරවල් පවිත්‍ර කරන්න මක්නිසාද ඔබේ තේජසය මා තුළින් නිදහස් වීම සඳහා ඔබ හුටිය ගන්නවද? බෙදෑතට ස්තුති ස්වාමීනි. පසුතැරුණුද, සමාව ඉල්ලනුද, අපිට කොහෙද වැරදුනේ, අපේ තොල් අපවිත්‍රද, අපේ දැස්, අපේ ඇස් අපවිත්‍රද, අපේ ඇසීම අපි කියමු මේ හැම කොටසක් ඔබ මට සමාව දෙන්න ස්වාමීනි. ඔබ හැම පාපයක් ඔබගේ ශරීරේ දරාගත්තා. ඔබ දරාගත්තා. හැම රෝගයක් දරාගත්තා. හැම පාපයක් විසුලාගත්තා. හalleluya. ස්තුති වේවා. මට ශුද්ධකමින් ගමන් කරන්නට මට පුළුවන් ස්වාමීනි. ස්තුති. මට ශුද්ධාත්මය දීලා තිබෙනවා මඟ පෙන්වුම් කරන්නට. මම පොඩ්ඩක් යැපෙත්තට කියම් ශුද්ධාත්මය කියනවා. එතන හරි නැත්නම් මම ආයේ හරි පාඩට එනවා. ස්තුති. මේ ඔබගේ ශාරීරික ස්වාමීනි. මේ ගන්න කෙනා ඔබ කිව්ව මගේ වාසය කන්නව මගේ රුධිරය බොන්නව කෙනා ඔබ මා තුළ පවතින්නේ, මා ඔහු තුළ පවතින්නේ, ඔහු ජීවනය ගන්න, ජීවනය ලබන්නේ. ස්වාමීනි අද දවසේ බලවත් ගැඹුරු සම්බන්ධතාවක් පැවැත්මක් ඇති වේවා. ඔබ තුළ මා ඔබ තුළ, ඔබ මා තුළ. හalleluya. හalleluya. පැවැත්ම යේසුස්ගේ නාමයෙන්. රුධිරය ගන්නවා ඔබේ අතට. කියන්නේ යේසුස් ඔබගේ ලේවලින් මාසයට පවිත්‍ර කරන්න. සෑම දොරටුවක් පවිත්‍ර කරන්න. කියන මට ඕනේ ඔබේ තේජසිය නිදහස් වෙන්න. මේ හැම දොරටුවක්ම ස්වාමී. ඔබේ තේජසිය ගලන්න. මේ දොරටු තුලින් ස්වාමී. ස්තුති ඔබගේ අනාර්ථලේ වලින් මාව පවිත්‍ර කරන්න ස්වාමී. ස්තුති ස්වාමී. ඒ ජීවනය නිදහස් වෙනවා. හalleluya. හalleluya. තේජසේ නිදහස් වේවා ස්වාමී. ඔබගේ ලේවල බලය ඔබේ දරුවන්ගේ ජීවිතවල ක්‍රියා කරනවා. යේසුස්ගේ නාමයෙන්. හalleluya. නිසා प्रकाश करना यीशुस के नाम में भले तेजसे ඔබ තුළින් බලවත් ලෙස නිදහස් වේවා. දේවදූත සේවය හalleluya. තේජසේ ඔබේ දොරටු තුළින් බලවත් තේජසේ නිදහස් වේවා ස්වාමී. කාලේ තුලදී පොළව ගණන්ධකාරයෙන් තිබුණා. තේජසේ අප තුළින් නිදහස් වී ස්වාමී. බලවත් වෙනස් වී මේ වාතාවරණයට සිදු වේවා ස්වාමී. බොහෝ ජනයා ඔබගේ තේජසේ ඒ බැබලීමට ළඟා වේවා. හalleluya. ගැලවීම සිදු වේවා. බොහෝ ජනයා ක්‍රිස්තුස් වහන්සේ වෙතට පැමිණේවා. ඇයි? ඔබගේ බැබලීම තුළින්. හalleluya. ඔබගේ ජීවිතේ නිදහස් වෙන තේජසේ තුළින් ඒ ජීවිතය වෙනස් වීම තුළින් බොහෝ ජනයා
යේසුස් වෙතට ආකර්ෂණය වේවා. යේසුස්ගේ නාමයෙන් බලයෙන්. ආමේන් ආමේන් ආමේන්. හලෙලූයා.